2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත හරි දැන් මේ තියෙන්නේ මොකක්ද අපි අර කතා කරමින් ඉන්න මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්න ව්‍යාපාර පරිසරයට අදාළ වැරදි සහ නව රිකුලාස කියන පාඩමේ තව එක් කොටසක්. හරිද? අපි ඒක දැන් 50 කීපයක් කතා කරා. ඒ වගේ තව මේ ව්‍යාපාර ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් වැරදි. ඒ වැරදි කැටගරි කරලා තියෙනවා ළමයි. පාරිභෝගිකයන්ට වෙන්න පුළුවන් වැරදි. එතකොට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරී පනත. ඊග අපි ගිය සතියේ කතා කරා මුදල් විශුද්ධිකරණය ගැන. ඒක වැරද්දක් ව්‍යාපාර ලෝකෙ සිද්ධ වෙන එක මුදල් විශුද්ධිකරණ පනත. ඊට පස්සේ අර සැක කටයුතු ගනුදෙනු ගැන කතා කරා නේද? එහෙම ව්‍යාපාර ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් වැරදි. එතකොට මෙන්න මේ දැන් කතා කරන 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ක්‍රියාත්මක වෙන්නේ නිර්මාණය වෙන්නේ මේ ව්‍යාපාර ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් වැරදි අවම කරන්න. ඒ කියන්නේ අද අපි දන්නවා ව්‍යාපාර ලෝකේ විශාල වැඩ කොටසක් සිද්ධ වෙන්නේ පරිගණකය හරහා. එතකොට ගිම්මානි මොකද්ද කිව්වේ? ඇහෙන්නේ නැද්ද ළමයි? කවුද ගිම්මානි නේද කතා කරන්නේ? හරි සර්. ඇහෙන්නේ නැත්තම් කියන්න ඈ. හරි. එතකොට අපි දන්නවා ව්‍යාපාර ලෝකයේ මේ ගොඩාක් සිද්ධ වෙන්නේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ පරිගණකය හරහා. විශේෂයෙන්ම ව්‍යාපාරයක තොරතුරු sannivedanaya කියන එක ප්‍රධාන වශයෙන්ම අද සිද්ධ වෙන්නේ පරිගණකයක් හරහා. පරිගණකය හරහා. හරිද? එතකොට ව්‍යාපාරයක මේ තොරතුරු කියන ඒවා ඉතාම වැදගත්නේ. මොකද ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ තොරතුරු මත පදනම්ව. ඒ හින්දානේ මේ තොරතුරු වල ආරක්ෂිතභාවය, රහස්‍යභාවය ආරක්ෂා කරන්න විවිධ ව්‍යාපාර විවිධ දේවල් කරන්නේ. උදාහරණයක් කිව්වොත් එහෙම ඔයාලා දන්නවද? කොකාකෝලා සමාගමේ කොකාකෝලා එකේ මික්ස් එක කොකාකෝලා එකේ අන්තර්ගතය දන්නේ ලෝකෙම්ම දෙන්නයි. හරිද? ඒ දෙන්නට අඩුම තරමේ එක ප්ලේන් එක යන්න බෑ. එක වාහනයක යන්න බෑ. එක කැම වෙලක් එක නිදන් කන්න බෑ. හේතුව දැන් දෙන්න එකට ප්ලේන් එකේ ගිහලා ප්ලේන් එක කඩා වැටුනොත් එහෙම ආයේ දෙන්නම ඉවරයි. දෙන්නගේ ආයේ කවුරුත් දන්නේ නැහැනේ. දෙන්න එකට කැම වෙලක් අද්දියේ කැම එක යම් විසක් අන්තර්ගත වෙලා තිබ්බොත් එහෙම දෙන්නම මැරෙනවනේ. ඊට පස්සේ කොකාකෝලා කවුරුත් දන්නේ නැහැ. ඒක දෙන්නයි දන්නේ. ඒ දෙන්නට උපරිම ආරක්ෂාවක් දෙනවා. හිතන්නකෝ තොරතුරු ආරක්ෂා කරන්න ව්‍යාපාර කරන දේවල්. අන්න ඒ වගේ මේ පරිගණක සම්බන්ධයෙන් ගත්තාම තොරතුරු කියන එක වෙනවා. එතකොට මේ පරිගණක අපරාධ සම්බන්ධ කතා කරද්දී අපිට වැදගත්ම වෙන්නේ එකක් තමයි අපි පරිගණකයකට අනවසරෙන් ඇතුල් වෙනවා. ඒ පරිගණකයේ අයිතිකාරයාගේ අවසරයක් නැතිව අපි පරිගණකයකට ඇතුල් වෙනවා නම් අන්න ඒක වැරද්දක්. හරිද? ඒ වගේමයි අපි පරිගණකයක තොරතුරු විනාශ කරන එක දැන් ඔය හැක් කරලා එහෙම කරන්න පුළුවන් නේ. තොරතුරු විනාශ කරන එක, ඩිලීට් කරන එක, නැත්නම් ඒවා වෙනස් කරන එක මේවා වැරදි. තව එකක් තමයි අපි දැන් පරිගණක භාවිතා කරලා මොනවා හරි නීති විරෝධී වැඩ කටයුත්තක් කරනවා නම් දැන් අපි දන්නවා ඩාර්ක් වෙබ් මොකක් හරි ඔහොම එකක් තියෙනවා ළමයි තහනම් වෙබ් අඩවි. ඒවා කරන්නත් තහනම්, පවත්වාගෙන යන්නත් තහනම්, ඒවට ඇතුල් වෙන්නත් තහනම්. අන්න ඒ වගේ දේවල් පරිගණක යොදාගෙන යම් අපරාධයක් කරනවා නේද? ඒ වගේමයි මේ වැරදි කරනවා වගේම මේවට අනුබල දෙනවා නම් ඒකත් වැරද්දක්. එතකොට මෙන්න මේ පරිගණක අපරාධ පනත එන්නේ
මේ වගේ පරිගණක හරහා සිද්ධ වන අපරාධ වැළැක්වීමේ අරමුණි. හරි. අපි කියමු දැන් ඔය කතන්දරේ. මෙම පනත ශ්‍රී ලංකාව තුල සිදුවන වැරදි සඳහා අදාළ වේ. ලියන්න. මෙම පනත ශ්‍රී ලංකාව තුල සිදුවන වැරදි සඳහා අදාළ වේ. sorry. එනම් පරිගණක පද්ධතිය කමාවක් අදාළ සේවා සැපයීම කමාවක් වැරදි හේතුවෙන් උද්ගත වූ පාඩුව හෝ හානිය ශ්‍රී ලංකාව තුල සිදුවිය යුතු අතර එම වරද සිදු කරන පුද්ගලයා ශ්‍රී ලංකාව තුල සිටිය යුතුය. වෙනම ලියන්න. පරිගණකයක් යනු දත්ත සැකසීමේ හැකියාව ඇති විද්‍යුත් හෝ ඒ සමාන උපකරණයි. පනත යටතේ පහත ක්‍රියාවන් වැරදි වේ. ලියමු දැන් පල්ලෙහාට පරිගණක පනත යටතේ දක්වලා තියෙන ප්‍රධාන වැරදි පහක්. පරිගණකයන් වෙත අධිකාරීත්වයන් නොමැති ප්‍රවේශයන් පවත්වා ගැනීම සහ අධිකාරීත්වයක් නොමැති ප්‍රවේශයන් පවත්වා ගැනීම සහ
reconnect වෙනවා මම එහෙන් ආයෙ කියනවා පරිගණකයන් වෙත අධිකාරීත්වයක් නොමැති ප්‍රවේශයන් පවත්වා ගැනීම සහ එකී ප්‍රවේශයන් වසන් කිරීම එකී ප්‍රවේශයන් වසන් කිරීම දෙක නීති විරෝධී ක්‍රියාවක් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවක් කිරීම සඳහා පරිගණකයක් භාවිතා කිරීම හෝ පරිගණකයක් භාවිතා කිරීම හෝ වරදක් සිදු කිරීමේ පරමාර්ථයෙන් පරිගණකයක් භාවිතා කිරීම වරදක් සිදු කිරීමේ පරමාර්ථයෙන් පරිගණකයක් භාවිතා කිරීම ඊළඟ එක පනතේ නිශ්චය කර ඇති පරිදි විශේෂිත තොරතුරු විනාශ කිරීම මකා දැමීම හානි පැමිණවීම හෝ වෙනස් කිරීම ඊළඟ එක තමාට ළඟා විය නොහැකි දත්තයන් අයුතු පරිදි අත්කර ගැනීම ක්‍රමාවක් නීති විරෝධී පරිගණක අතුරු උපකරණ භාවිතය හෝ තමාට බලය නොමැති දත්ත අයුතු අයුරින් අනාවරණය කිරීම
අන්තිම එක ලියමු. පරිගණකය භාවිතා කර පරිගණක භාවිතා කර වැරදි කිරීම, අනුබල දීම හෝ කුමන්ත්‍රණය කිරීම. වැරදි කිරීම, අනුබල දීම හෝ කුමන්ත්‍රණය කිරීම. පල්ලෙහෙන් වරහන් ඇතුළු ලියන්න. වරහන් ඇතුළු ලියන්න. මෙම වැරදි සම්බන්ධ කළමනාකාරීත්වය නොදැන සිටීම හෝ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති විට හැර සේවකයාගේ ක්‍රියාව සඳහා ආයතනයද වගකිව යුතුය. සේවකයාගේ ක්‍රියාව සඳහා ආයතනයද වගකිව යුතුය. හරි. මම හිතනවා ඒක ලියලා ඉවර ඇති කියලා. අපි දැන් යනවා ඊළඟ කොටසට. දැන් ඔය පරිගණක අපරාධ පනතේ ඔච්චරයි. හරි. ඊළඟට අපි ලියමු තව අලුත් පනතක්. ඒ තමයි ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත. ලියන්න 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත. දැන් ළමයි මෙහෙම. මේ අන්තර්ජාලය කියන එක සහ පරිගණක භාවිතය කියන එක වර්තමානයේ වෙද්දී ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවානේ. ව්‍යාපාර ක්‍රියාවලියට වගේම සාමාන්‍ය ජීවිතය තුලත් මේ පරිගණක භාවිතය සහ අන්තර්ජාලය භාවිතය වැඩි වශයෙන් කරන්න පටන් ගන්න තියෙනවා. ඒත් එක්ක දැන් සිද්ධ වෙලා තියෙනවා මේ ගනුදෙනු කිරීම, විශේෂයෙන්ම වාණිජ්‍ය ගනුදෙනු සිදු කිරීම මේ ඉලෙක්ට්‍රොනික භාවිතය හරහා කරන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ එක්ක අන්තර්ජාලයෙන් එක්ක පරිගණකයෙන්. දැන් අන්න ඒ හින්දාම මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු නැත්නම් අන්තර්ජාලය හෝ පරිගණකය හරහා සිද්ධ වෙන ගනුදෙනු නිසි පරිදි නියාමනය කරන්න නීතියේ අවශ්‍යතාවය මතුවලා තියෙනවා.
දැන් ඕක මේ 1900 ගණන් වල බර ගණන් වල එච්චර අදාළ එකක් නෙවෙයිනේ. ඒ කාලේ පරිගණකත් නැහැ, අන්තර්ජාලෙත් නැහැ, ඉලෙක්ට්‍රොනිකත් නැහැ, මොකුත් නැහැ. නමුත් වර්තමාන විද්‍යාව අපි දන්නවා බොහෝ ගනුදෙනු සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා. නැත්නම් පරිගණක භාවිතය හරහා. තේරුණාද? ඉතින් ඒ හින්දා මොන්න ඒ අන්තර්ජාලය සහ පරිගණකය කියන එක හරහා සිද්ධ වෙන ගනුදෙනු නිසි පරිදි නියාමනය කරන්න, මේ වගේ සිද්ධ වෙන වැරදි වංචා අනීතික ක්‍රියා අවම කරන්න අන්න හඳුන්වා දෙනවා නීතියක්. ඒකට තමයි මේ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත කියලා කියන්නේ. අපි දැන් පල්ලෙහෙන් ලියනවා මෙහෙම අනුමාර්ථකාවක් පනතේ ප්‍රධාන අරමුණු ලියන්න. පනතේ ප්‍රධාන අරමුණු අපි දැන් අරමුණු ටික ලියලා ඊට පස්සේ මේකේ තව තියෙනවා පොඩි කතන්දර දෙකක්. ඒ දෙකත් ලියමු. ලියන්න අරමුණු 1 විද්‍යුත් ගිවිසුම් හඳුනා ගැනීම හා ඒවාට පහසුකම් සැලසීම. විද්‍යුත් ගිවිසුම් හඳුනා ගැනීම හා ඒවාට පහසුකම් සැලසීම. ඊළඟ එක ලියන්න විද්‍යුත් ආකෘතියෙන් යුත් පණිවිඩ සහ විද්‍යුත් ආකෘතියෙන් යුත් පණිවිඩ සහ ලියවිලි නිර්මාණය සහ අනේ සර් පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. මුලින් ඉඳන් කියරම නං විද්‍යුත් ආකෘතියෙන් යුත් පණිවිඩ සහ ලිය සර් ලියවිලි ළඟ ඉඳන් ඇහුන්නේ නැහැ. ලියවිලි ළඟ ඉඳන් තාම මොකුත් කිව්වේ නැහැ. එතෙන්ද ලිව්වනේ. සංසලා ඔව්නේ අපි දැන් ලියලා තියෙනවා මං හිතන්නේ CR පිටුවක් විතර. එහෙමද? ලියපු ළමයෙක් කියන්නකො CR පිටු කොච්චරක් කරලා ලියලා තියෙනවද කියලා. පිටුවක් ලිව්වා සර්. දැන් ওই 2006 අංක වල ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත ඒක පිටු කාලක් විතර ලිව්වා. පිටුවයි පිටු තව කාලුකුයි වගේ තියාගන්නකො. දැන් එතනින්ද ලියන්න. අපි දැන් ඔය පනතේ අරමුණු එකක් කිව්වා. දැන් දෙවෙනි එක ලියන්නේ. මොකක්ද දෙවෙනි එක? විද්‍යුත් ආකෘතියෙන් යුත් පණිවිඩ සහ ලියවිලි නිර්මාණය හුවමාරුව හා සංනිවේදනය කිරීම. ලියවිලි නිර්මාණය හුවමාරුව හා සංනිවේදනය කිරීම. ඊළඟ එක සන්තික කිරීමේ අධිකාරියක් පත් කිරීම. සන්තික කිරීමේ අධිකාරියක් පත් කිරීම. 4 විද්‍යුත් සේවා සැපයුම්කරුවන්
පිළිගැනීමට ලක් කිරීම. විද්‍යුත් සේවා සැපයුම් කරුවන් පිළිගැනීමට ලක් කිරීම. හරි. දැන් ඔය අපි ඔය උතර කතා කරානේ විද්‍යුත් ගිවිසුම් කියලා එකක්. විද්‍යුත් සංනිවේදනය කියලා. අපි දෙකක් පොඩ්ඩක් ලියාගමු එක්සෑම් එකට ඒවා අහන්න ඉඩ විද්‍යුත් ගිවිසුමක් කියන්නේ මොකක්ද විද්‍යුත් සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා වගේ. එතන ලියාගන්න වෙනම විද්‍යුත් ගිවිසුම් යනු විද්‍යුත් ගිවිසුම් යනු පාර්ශවයන් අතර විද්‍යුත් මාධ්‍ය හරහා පාර්ශවයන් අතර විද්‍යුත් මාධ්‍ය හරහා පාර්ශවයන් අතර විද්‍යුත් මාධ්‍ය හරහා අර්පණය ප්‍රතිග්‍රහණය සිදු වී අර්පණය ප්‍රතිග්‍රහණය සිදු වී ගිවිසුමක් නිර්මාණය වීමයි. ගිවිසුමක් නිර්මාණය වීමයි. ගිවිසුමක් නිර්මාණය වීමයි. ඊට පස්සේ ලියන්න විද්‍යුත් සංනිවේදනය වෙනම ලියන්න විද්‍යුත් සංනිවේදනය යනු විද්‍යුත් සංනිවේදනය යනු යම් පණිවිඩයක් නිර්මාණය කරන ලද පුද්ගලයා විසින් යම් පණිවිඩයක් නිර්මාණය කරන ලද පුද්ගලයා විසින් යම් පණිවිඩයක් නිර්මාණය කරන ලද පුද්ගලයා විසින් ස්වයංක්‍රීය විද්‍යුත් වැඩසටහනක් ඔස්සේ ස්වයංක්‍රීය විද්‍යුත් වැඩසටහනක් ඔස්සේ වැඩසටහනක් ඔස්සේ ලබන්නා වෙත යැවීමයි. හරි. ඊගාව ලියන්න පොඩි අනුමාර්ථකාවක් විද්‍යුත් පණිවිඩයක් සංනිවේදනය වන අවස්ථාව විද්‍යුත් පණිවිඩයක් සංනිවේදනය වන අවස්ථාව හරි. ලියන්න විද්‍යුත් පණිවිඩයක් සංනිවේදනයේ උත්පාදකය නැත්නම් ආරම්භය විද්‍යුත් පණිවිඩයක් සංනිවේදනයේ උත්පාදකය
නැත්නම් ආරම්භය. සිදුවන්නේ එය උත්පාදකයාගේ පාලනයෙන් බැහැර තොරතුරු පද්ධතියක් වෙත ඇතුල් වූ වහමය. තොරතුරු පද්ධතියක් ඇතුල් වූ වහමය. ලබන්නා විසින් උත්පාදකයාගෙන් යම් ලදුපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති අවස්ථාවක ලදුපතක් අනිවාර්ය කර ඇති අවස්ථාවක එහෙම ලියා ගන්න. ලදුපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති අවස්ථාවක ළමයි රීකනෙක්ටිං වුණා මං ආයෙ කියනවා. ලබන්නා විසින් මොකද අපි ලිව්වේ උත්පාදකයාගෙන් ලදුපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති අවස්ථාවක ලදුපත ඉදිරිපත් නොකළේ නම් පණිවුඩය යැවූ බව නොසැලකේ. හරි. ඊගාව ලියන්න අනුමාර්ථකාවක්. අන්තිම මේ කොටසේ අන්තිම මාර්ථකාව ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ ආවරණයෙන් බැහැර අවස්ථා. ඒ පල්ලෙහාට ලියාගෙන යමු. එහෙම බැහැර වෙන අවස්ථා ටික. අන්තිම කැමැති පත්‍ර
අන්තිම කැමැති පත්‍ර. 2 විදුලි සංදේශන පද්ධතියක් සඳහා වූ බලපත්‍ර. විදුලි සංදේශන පද්ධතියක් සඳහා වූ බලපත්‍ර. 3 ඇටෝර්නි බලපත්‍ර. ඇටෝර්නි බලපත්‍ර. ඊළඟ එක විනිමය බිල් පත්‍ර. විනිමය බිල් පත්‍ර. ඊළඟ එක බාර. බාර. ඊළඟ එක නිශ්චල දේපල සම්බන්ධිත ලේඛන. නිශ්චල දේපල සම්බන්ධිත ලේඛන. හරි. ඊගාව ලියන්න ළමයි මාතෘකාවක්. දැන් ඔන්න අපේ ඉලෙක්ට්‍රොනික ගණදුණු පනතත් ඔතනින් අවසන් වෙනවා. ඊට පස්සේ තව මේකේ අනුමාතෘකාවක් ලියන්න. දැන් පනත් කීපය කතා කරලා ඉවරයි. ඊගාව තියෙන්නේ තව මේ වැරදි කීපයක් ගැන කතා කරන්න. ඒ වැරදිත් අපි කතා කරමු දැන් ඉක්මනින්ම. ලියන්න අභ්‍යන්තර වෙළඳාම. හරි. මේ කියන කතාව හොඳට හංගින්න. අභ්‍යන්තර වෙළඳාම කියලා කිව්වහම අර ව්‍යාපාර අධ්‍යයනයේ කතා කරනවානේ අභ්‍යන්තර බාහිර කියලා. අපි සමහර ආර්ථික විද්‍යාවෙත් කතා කරනවා. එතකොට කතා කරන්නේ අපි මේ අභ්‍යන්තර කියලා දේශීය වෙළඳාම, බාහිර කියලා විදේශ වෙළඳාමනේ. හැබැයි මෙතන ඔය කතන්දරයක් නෙවෙයි කියන්නේ. මෙතන කියන්නේ වෙනම කතන්දරයක්. මේ අභ්‍යන්තර වෙළඳාම කියන එක සම්බන්ධව අපි මේ නීතියේ කතා කරන්නේ වෙනම පැත්තක්. දැන් හොඳට මේක අහන් ඉන්න. මේක අදාළ වෙන්නේ කොටස් වෙළඳපොළ සම්බන්ධව. මේක අදාළ වෙන්නේ කොටස් වෙළඳපොළට. ඒ කියන්නේ මෙහෙමයි. මේ කොටස් වෙළඳපොලේ තියෙන යම් සමාගමක යම් ආයතනයක කොටස්වල මිල තීරණය වෙන්නේ ඒ අවස්ථාවේ මේ මහජනයා ළඟ තියෙන තොරතුරු අනුව. හරිද? ඒ කියන්නේ ඒ කොටස් වලට කොච්චර ඉල්ලුමක් තියෙනවද? ඒ කොටස් වලට කොච්චර අගයක් තියෙනවද? ඒ ආයතනෙට කොච්චර කීර්තිනාමයක් තියෙනවද? ඒකට කොච්චර මේ පාරිභෝගිකයන්ගේ නැත්නම් සාමාන්‍ය ජනතාවගේ පිළිගැනීමක් තියෙනවද? කියන මෙන්න මේ වගේ තවත් තොරතුරු රාශියක් මත තමයි කොටස් වෙළඳපොලේ මේ කොටස් වල මිල ගණන් තීරණය වෙන්නේ. කොටස් වල මිල ගණන් තීරණය වෙන්නේ මෙන්න මේ තොරතුරු මත. තේරුණාද? එතකොට යම් විදියකින් මේ තොරතුරු වෙනස් කිරීමක්, සැඟවීමක්, වසන් කිරීමක් වගේ දෙයක් කරොත් එහෙම මොකද වෙන්නේ? අර කොටස් වෙළඳපොලේ කොටස් වල මිල තීරණය වීම විකෘති වෙනවා. අන්න එහෙම තොරතුරු වෙනස් කරලා යම් පාර්ශවයකට පුළුවන් කොටස් වල මිල විකෘති කිරීම තුලින් යම් අනිසිල් අයුතු ලාභයක් උපයන්න. තේරුණාද? දැන් මම සරල උදාහරණයක් ගන්නම්කෝ. සරල උදාහරණයක්.
මොනවා හරි අපි තුමු අඹ විකුණනවා ව්‍යාපාරිකයෙක් යම් අපි තුමු ගමේ කොහෙත් තැනක අඹ විකුණනවා දැන් මේ අඹ අඩු මුදලට ගන්න ඕනිවට මේ ගන්න යන පුද්ගලයා කරනවා මෙන්න මෙහෙම දෙයක්. එයා පාරිභෝගිකයෝ සම්බන්ධව වැරදි අදහසක් අඹ වෙලෙන්දරක් දෙනවා. අඹ වෙලෙන්ද සම්බන්ධ වැරදි අදහසක් පාරිභෝගිකයන්ට දෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම පාරිභෝගිකයන්ට කියනවා ගිහිල්ලා මෙයාගේ අඹවල පණුව. මෙයාගේ අඹ කෑවහම ලූස් මෝෂන් දෙනවා. මෙයාගේ අඹ කාලා මෙන්න මේ කට්ටිය මැරිලක් තියෙනවා. අනිත් පැත්තෙන් අඹ ව්‍යාපාරිකයට ඇවිල්ලා කියනවා මේ ගම්වල මිනිස්සු අඹ කන්නේ නැහැ. මේ සම්ප්‍රදායක් විදියට මේ නීතියක් විතර අඹ කන්නේ නැහැ. එන දැන් ඔය තියෙන අඹ ඉතින් ආයි විකුණන්න බැරි එකේ මට ඔය පොඩි ගානකට දීලා දාන්න කියලා. අන්න ඒ වගේ. නිකම් මේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් ගත්තහමත් මේ මහජනයාගේ තොරතුරු විකෘති කිරීමක්, තොරතුරු වෙනස් කිරීමක් තුලින් අපිට ඔයනම් පුළුවන් කොටස් වල මිලාගේ පල්ලෙහාට දාන්න. එහෙම වෙලාවක අඩු මිලට කොටස් අරගෙන නැවතේ යථා තත්ත්වයටපත් කළ වැඩි මිලකට විකුණනවා නම් ඒක අපරාධයක්. ඒක මේ අභ්‍යන්තර වෙළඳාමේ අපරාධයක්. තේරුණාද? අනිත් එක තමන්ගේ කොටස් වැඩි මිලකට විකුණ ගන්න ඕනිවට යම් බොරු මතයක් යම් බොරු දෙයක් සමාජයේ මේ මහජනයා තුල මවා පෑවොත් කොටස් වල ඉල්ලුමේ කරලා වැඩි වුණොත් මිල වැඩි වෙනවනේ. ඒ කරලා වැඩි මිලකට විකිණීම තුලින් උපයන ලාභයක් මෙන්න මේකට අයිති වෙනවා. එහෙම වංචා කරලා ලාභ උපයන්න බෑ කියලා තමයි මේක කියන්නේ. තේරුණාද? එද අපි ඔය කතන්දරේ ලියමු. ලියන්න. sorry. කොටස් වෙළඳපොළක ආයෝජන තීරණ සියල්ල කොටස් වෙළඳපොළක ආයෝජන තීරණ සියල්ල ආයෝජකයන් සතු තොරතුරු මත පදනම් වන නිසා ආයෝජකයන් සතු තොරතුරු මත පදනම් වන නිසා තොරතුරු යනු ඉතා වැදගත් සාධකයකි. තොරතුරු යනු ඉතා වැදගත් සාධකයකි. මහජනයා සතු තොරතුරු මත මහජනයා සතු තොරතුරු මත කොටස් වෙළඳපොළ මිල ගණන් උච්චාවචනය වේ. වෙනම ලියන්න. මූල්‍ය වෙළඳපොළක් තුල තොරතුරු භාවිතයට අදාළ අපරාධයක් වන මූල්‍ය වෙළඳපොළක් තුල තොරතුරු භාවිතයට අදාළ අපරාධයක් වන මූල්‍ය වෙළඳපොළක් තුල තොරතුරු භාවිතයට අදාළ අපරාධයක් වන අභ්‍යන්තර වෙළඳාම අභ්‍යන්තර වෙළඳාම සුදු කරපටි අපරාධයක් ලෙස සැලකේ. ඒ අනුව සුදු කරපටි
අපරාධයක් ලෙස සැලකේ. ඒ අනුව යම් පුද්ගලයෙක් ඒ සුදු කරපටි අපරාධයක් කියන්නේ මේක තමයි. මොකද්ද? මේ මූල්‍ය වෙළඳ පොලේ තොරතුරු භාවිතා කරලා අපරාධයක් කරලා තියෙනවා නම් ඒක සුදු කරපටි අපරාධයක්. දැන් උදාහරණයක් හැටියට අර මහ බැංකු වංචාව, බැදුම් කර වංචාව කියන මහ බැංකු වරකම කියලා. ඒක කියනනේ මේ සුදු කරපටි අපරාධයක් කියලා. ඒකෙත් උනේ මොකද්ද? ඒකෙත් කොටස් වල මිල ශනිකව ඉහළ පහළ දැමීමක් තුලින් අර ආයතනයකට යම් පිරිසකට වැඩි ලාභයක් අත් කර දීමක්නේ. ඒකට කොටස්ම නෙවෙයි තෙන්නේ ගත්තේ බැදුම් කර. අඩු මිලට බැදුම් කර නිකුත් කරලා වැඩි මිලට රජයේ මිල දී ගන්නවා. එතකොට ඒ ගත්තු අය වැඩි මිලට විකුණාම ඒ කට්ටියට ලොකු ලාභයක් හම්බුණා. ඒ ලාභය හම්බෙලා තියෙන බලද්දී ඒ බැදුම් කර නිකුත් කිරීම වෙලා තියෙන ටෙන්ඩර් ක්‍රියාපටි පාටියට පරිබාහිරව ඒ කියන්නේ ඒකේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඊගාව මහත් බැංකුවේ එවකට අධිපතිගේ බෑනාගේ සමාගම විසින් තමයි ඒක මිලදී අරන් තියෙන්නේ. එතකොට ඒක නැවත ගෙවලා තියෙන්නේ ඒ බෑනාගේ සමාගමට. එතකොට ඒ බෑනාගේ සමාගමට දෙවන්ත ලාභයක් හම්බෙලා තියෙනවා. ඒ ලාභය කොච්චර කියලා කියනවා නම් මම හිතන්නේ ලක්ෂේ ඒවා ලක්ෂේවා 14000ක් මට මතක විදිහට ලක්ෂේවා 14000ක්. ඒ කියන්නේ ලක්ෂේවා 10ක් මිලියනයයි. 100ක් කෝටියයි. 1000ක් බිලියනයයි. 10000ක් ට්‍රිලියනයයි. කොහොමද 10000ක් ට්‍රිලියන ඔහොම එතකොට හිතන්න කොච්චර ගානක්ද කියලා. අවභාවිතය කරලා අපරාධයක් කරලා තියෙනවා නම් ඒකට කියනවා සුදු කරපටි අපරාධයක් කියලා. ඇයි මේ සුදු කරපටි කියලා කියන්නේ? දැන් අර කළු කරපටි කියලා එක්කුත් තියෙනවනේ. ඒ ඇවිල්ලා මේ මූල්‍ය වෙළඳ පොලේ වංචා නෙවෙයි. ඒවා කෙලින්ම අපි කතා කරන අර හොරකම් වංචා දූෂණ ඒවා. නමුත් මේවා මොනවද? මේවා නීත්‍යානුකූලව වගේ හොරකම්. දැන් ඒකනේ මහ බැංකු හොරු අල්ලන්න බැරුව ඉන්නේ. ඇයි ඒ? නීත්‍යානුකූලව හොරකම් කරලා තියෙන්නේ. මහ බැංකුවට අයිතියක් තියෙනවා බැඳුම් කර නිකුත් කරන්න. හරි. නිකුත් කරලා මහ බැංකුවට අයිතියක් තියෙනවා ඒ බැඳුම් කර නැවත ගන්න. ඒ අනිවාර්යෙන් ඒ ගද්දි වැඩි මිලක් ගෙවන්න ඕනි. ඒ මිල තීරණය කරන්නේ බැංකුව. මහ බැංකුවේ ඒකට ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය. මහ බැංකුව අධිපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය. ඉතින් එහෙමත් කරලා. හරිනේ. එතකොට ඉතින් සුදු කරපඩි කියලා කියන්නේ ඒකයි. වෙලා තියෙන්නේ ඒකනේ. ලංකාවේ මෙච්චර හොරකම් වෙලා කියලා කියනවා අල්ලන්න බැරි අයියේ. ඒව අල්ලන්න බැරි ඒව කරලා තියෙන නීත්‍යානුකූලව. නීතිය නම් වෙනස් කරන්න වෙනවා. නීතිය වෙනස් කරන්නේ කොහෙද? පාර්ලිමේන්තුවේ. ඒක කරන්න පුළුවන් අපේ රටේ පාර්ලිමේන්තුවට? බෑ. ඒ නීතිය හදන්නේ ව්‍යවස්ථාදායකනේ අපි දන්නවනේ පාර්ලිමේන්තුවේ. අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මොකුන්ද? පිරිසක් ඉන්නවා ඉගෙනගත්තු යම් මට්ටමකට. නමුත් 100 ගණක් ඉන්නේ උසස් පෙළ සාමාන්‍ය පෙළ දෙකම ෆේල්ලුන් ටික. ඊට පස්සේ ඉන්නවා කුඩුකාරයෝ මිනිමරුවෝ මං හැමදාම කියන ලිස්ට් එකක් ඉන්නවනේ. ඔවුන් ටිකනේ ඉන්නේ. ඉතින් ඔවුන් කොහෙද නීතියක් හදන්නේ? උන් සුදු කරපටි අපරාධයක් වල දන්නේ නැතලු. වංචා මේ මෙන්න මෙහෙම නීතිය ප්‍රශ්න ඇතුළක දන්නේ නැතලු. උන් දන්නේ කුඩු බිස්නස් කරන්න, එතනෝල් ගෙන්නන්න, මිනි වරන්ට ඒවා නේ උන් දන්නේ. එතකොට මේ නීති ලංකාවේ හැදිලා නැහැ. එනදී හිතේ යටියට හොරකම් කරනවා. හරි. ලියන්න අපි ඊට පස්සේ මොකක්ද ලිව්වේ? යම් පුද්ගලයෙක් සමාගමේ තමා සතු ලියන්න යම් පුද්ගලයෙක් සමාගමේ තමා සතු මහජනයාට විවෘත නොවන කමාවක් කොටස් වෙළඳ පොළ මිල සංවේදී තොරතුරක් භාවිතා කරමින්
භාවිතා කරමින් කොටස් වෙළඳපොළ ගනුදෙනු වලට සම්බන්ධ වෙමින් කොටස් වෙළඳපොළ ගනුදෙනු වලට සම්බන්ධ වෙමින් අයුතු ලාභයක් උපයා ඇතනම් එය අපරාධමය වරදක් සේ සැලකේ. වෙනම ලියන්න. ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර වෙළඳාම නීති විරෝධී කටයුත්තක් බවට ප්‍රධාන පනත් තුනක් මගින් ප්‍රතිපාදන සලසා ඇත. ලියමු ඒ තුන. යටින් ඉරි කැලි තුනක් ගහලා ඒ තුන ලියමු පල්ලෙහාට. 2007 අංක 7 දරන සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත දෙක සුරකුම්පත්තා විනිමය පාලන කොමිසන් සභා පනත තුන සමාගම් අත්පත් කර ගැනීම හා සංයෝජනය පිළිබඳ තුන්වෙනි එක ඇහුන්නේ නේද? මම ආයෙ කියන්න ඩිකනෙක්ටිං වුණා. යන්න සමාගම් අත්පත් කර ගැනීම හා සංයෝජනය පිළිබඳ
සංයෝජන පිළිබඳ සංග්‍රහය. හරි. ඔන්න එතනින් අභ්‍යන්තර වෙළඳාම කොටස ඉවරයි. තව අපිට ඇත්තටම කිව්වොත් මේකේ තියෙන්නේ කොටස් දෙකයි. ඒ කොටස් දෙකත් ලොකු කොටස් දෙකක් නෙවෙයි. වෙන ටක් ගාලා ඒකත් කරලා ඊට පස්සේ ඔයගොල්ලොන්ට මතකද මම ගෲප් එකට දැම්මා අන්තර්ජාතික වෙළඳාමේ නෝට් එකක්. ඒක ඇත්තට ලොකු එකක් නෙවෙයි පොඩි නෝට් එකක්. එතන මට මතක විදියට පිටු තියෙන්නේ 8ක් විතර වගේ. හරිද? අපි ඒකත් අද ටක් ගාලා පුළුවන් තරම් ප්‍රමාණයක් කරගමු. ඒ කරලා ඊළඟ දවසේ කරනවා භාණ්ඩ විකිණීමේ නීතිය. ඒකෙත් නෝට් එක තියෙනවා. නෝට් එක මම PDF එක හදලා ඔයගොල්ලන්ට දාන්නම් ඔන්ලයින් පන්තියට සම්බන්ධ ළමයින්ට. කියන්න ඔන්ලයින් පන්තියේ ළමයි ඔයගොල්ලන්ට නීතිය කරාද කියලා? ඔන්ලයින් යොජ්ජත් කරාද? ළමයි අපේ කවුරුරි කියපන් අප්පා. ඇහුන්නේ සර්. මේ නියෝජ්‍යත්ව නීතිය අපි කරාද? ඔව් සර්. ඊට අපි භාණ්ඩ විකිණීමේ නීතියක් කරනවා මේ සතියෙම. ඒ කරලා මේ සතියෙම තව පන්තියක් දානවා. ඕගොල්ලොන්ගේ අර හර්ෂ සර් කරන එක මොකද හර්ෂ සර්ට ක්ලාස් කරන්න වෙන්නේ නැහැ. එයා අනතුරකට ලක් වෙලා මේ වෙනකොට එක්තැන් වෙලා ඉන්නේ. එතකොට ඒකේ අර HRM මානව සම්පත් කළමනාකරණ කියලා පාඩමක් තියෙනවානේ. ඒකෙත් නෝට් එක මම දානවා. නෝට් එක කියලා කියන්නේ අර අපේ ස්ටඩි පැක් එකේ තියෙන එක සම්පූර්ණයෙන්ම ඒකත් මේ සතියෙම කරනවා. ඊගා මේ සතියේ කොහොමත් පන්ති 3ක් වැඩෙනවා. එකක් තමයි අපි අන්තර්ජාතික වෙළඳාම කළේ භාණ්ඩ විකිණීමේ නීතිය කරලා මේ සතිය තුල ඒක ඉවර කරන්න ඕනි. ඊළඟ සතිය තුල පාස් පේපර් කරන්න ඕනි අපිට. ඒ සතිය විතරනේ ඊට පස්සේ තියෙන්නේ. සහ තව වෙලාවක් දාලා ඉක්මනින්ම අර පළවෙනි පාඩමේ තව කොටස් ටිකක් තියෙනවා. මම ඒක දාන්න ඒක ඉවර කරන්නත් තියෙනවා. එතකොට HRM එක වෙනදාම කියන්න. හරි. දැන් ඊට පස්සේ අපි කතා කරනවා තව පාඩම් කොටසක්. ඒ තමයි ගැනීම කරන ජනාධිපතිතුමා රිතු කියලා කියන්නේ මෛත්‍රී ඕන් ඔහොම පනත ගෙනලා සතරා මේ පාර්ලිමේන්තුවේ ඒක නම් චුට්ටක් වටින දෙයක්. තොරතුරු දැනගැනීමේ පනත. මේ රජයේ තියෙනව නේද? අපේ මිනිස්සු කරන්නේ මිනිස්සු හිතන්නේ මේ රජයක් නැතුව මිනිස් මිනිස්සු පත් කරගත්තේ නැත්නම් රජයක් නැහැ. මිනිස්සු බදු ටික ගත්තා රජයක් නැහැ. එතකොට මිනිස්සුන්ගෙන් තමයි රජයක් නිර්මාණය වෙන්නේ. රජයක් මිනිස්සුන්ට සේවය කරන්න ඕනේ. එතකොට මෙන්න මේ රාජ්‍ය ආන්ත්‍රණය සම්බන්ධව ගත්තාම මේ තුල තියෙන තොරතුරු මේ රටේ මිනිස්සුන්ට දැනගන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ
රාජ්‍ය ආන්ත්‍රණයට විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂකයේ දේවල් වලට බලපෑමක් නතර. එහෙම බලපෑමක් වන තොරතුරු එහෙම දෙන්න බෑ. තොරතුරු සඳහා තොරතුරු ලබා ගන්න. මේ පාඩම් කොටසට ලියන මාතෘකාවක් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිති නැත්නම් කියන්නේ හරි. අනේ ලියන්න සර් මෙන්න මොකක්ද මේක. කිව්වේ? තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිවාසිකම තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ලියන්න. ජනතා බදු මුදලින් යැපෙන රජයක් විසින් රාජ්‍ය කටයුතු පිළිබඳව මහජනතාව වෙත තොරතුරු ලබා දිය යුතුය යන මූලික සංකල්පය වර්ධනය වීමත් සමග තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා ලදී. ඊගාව ලියමු අනුමාර්ථකාවක් තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති සීමා. තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති සීමා ලියන්න. පුද්ගලිකත්වයට අදාළ තොරතුරු
පුද්ගලිකත්වයට අදාළ තොරතුරු දෙක ලියන්න. රාජ්‍ය ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට බරපතල ලෙස හානිදායක වන තොරතුරු ඊළඟ එක යම් තැනැත්තෙකුගේ වෛද්‍ය වාර්තා හෙළිකිරීමක් වන තොරතුරු ඊළඟ එක අනේ සර් එකයි කියන්නේ. යම් තැනැත්තෙකුගේ වෛද්‍ය වාර්තාව හෙළිකිරීමක් වන තොරතුරු ඊළඟ එක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් සිදු විය හැකි තොරතුරු ඊළඟ එක යම් අපරාධයක් සොයා ගැනීම හෝ සර් යම් අපරාධයක් සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් බලවත් අගතියක් වන තොරතුරු හරි. හරිනේ. දැන් ලියමු අපි ඊළඟ මාතෘකාව. නෑ පොඩ්ඩක් ඉන්න. තව එකක් ඕක ලියමුකෝ. එම තොරතුරු හෙළිදරව් කිරීම මගින්
එම තොරතුරු හෙළිදරව් කිරීම මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවන අවස්ථාවක පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවන අවස්ථාවක ඒ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ නැහැ කියලා කියනවා. ඉතින් ලියන්න ඊළඟ මාතෘකාව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව. අපරක් දෙන ළමයි හරි. දැන් මේක දන්නවනේ. ඉතින් අල්ලස් දූෂණ මොනවද මේ? එතකොට ඒවා හොයන්නපත් කරපු විමර්ශනය කරන්නපත් කරපු කොමිසම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියලා හඳුන්වනවා. අපි දැන් මේක බලන්න ඕනේ මේ අල්ලසක් කියන්නේ මොකක්ද? දූෂණයක් කියන්නේ මොකක්ද? මේ සම්බන්ධව දඩුවම් මොනවද? සහ මේ සභාවේ කාර්යයන් මොනවද කියලා. ලියමු එහෙනම් ඉස්සරවම අල්ලසක් යනු අල්ලසක් යනු ලියන්න යම් රාජ්‍ය සේවකයෙක් විසින් සිය කාර්ය ඉටු කිරීම සඳහා යම් තුටු පඬුරක් අයදීමක් ලබා ගැනීමක් හෝ පිරිනැමීමකි. වෙනම ලියන්න මෙහිදී තුටු පඬුරක් යන්නට යම් මුදලක් ත්‍යාගයක් ප්‍රතිලාභයක් රැකියාවක් වගකීමකින් ණයකින්
වගකීමකින් ණයකින් දඬුවමකින් හෝ පරීක්ෂණයකින් නිදහස් කිරීමක් දඬුවමකින් හෝ පරීක්ෂණයකින් නිදහස් කිරීමක් හෝ එවැන්නක් සම්බන්ධ පොරොන්දුවක් අදහස් වේ. හෝ එවැන්නක් සම්බන්ධ පොරොන්දුවක් අදහස් වේ. හරි. ඔය අල්ලසක් ඔය මොකද්ද? අල්ලසක්. අපි දැන් දෙක ලියමු. ඊළඟ එක දූෂණ යනු දූෂණ යනු ලියන්න යම් රාජ්‍ය සේවකයෙක් නීතියෙන් තමන්ට නියම කරන ලද නියමයන්ට විරුද්ධව කටයුතු කිරීම මගින් ආණ්ඩුවට පාඩුවක් සිදු කිරීමයි. හරි. ඔය දූෂණයක් කියන්න ඕන ඕක. අල්ලස් දූෂණ ඊට පස්සේ බලන්න ඕනේ මේ අල්ලස් සහ දූෂණ සම්බන්ධ දඩුවම්. පළයන් ලියුම අනුමාර්ථකාව අල්ලස් සහ දූෂණ සම්බන්ධ දඩුවම්. ලියන්න උපරිම වසර 7ක් දක්වා වූ සිර දඩුවම්ද උපරිමයේ රුපියල් 5000ක් වූ දඩ මුදලක්ද අමතර දණ්ඩනයක් හා දේපල රාජසන්තක කිරීම සිදු කළ හැකිය. හරි. ඒකටම ලියන්න ඊට අමතරව අශක්නුතාවයන්ට ලක්වීමද සිදුවිය හැකිය. අශක්නුතාවයන්ට ඒ කියන්නේ යම් සීමා ශක්්‍යතාවය කියන්නේ මොකද? හැකියාවනේ. හැකියාවන්. එතකොට අශක්නුතාවය කියලා කියන්නේ යම් සීමා පැනවීම.
කෙනෙක්ට කරන්න තියෙන දේවල් වලට සීමා පනවනවා. අන්න ඒකකට වෙන්නද පුළුවන්. ඔය මොකක් සම්බන්ධවද? ඔය අල්ලස් සම්බන්ධව. වෙනම ලියන්න දූෂණ සම්බන්ධව වෙනම ලියන්න දූෂණ සම්බන්ධව උපරිමය වසර 10ක් දක්වා වූ සිරදඩුවම්ද උපරිමය වසර 10ක් දක්වා වූ සිරදඩුවම්ද උපරිම වසර 10ක් දක්වා වූ සිරදඩුවම්ද රුපියල් ලක්ෂයක් දක්වා වූ දඩයක්ද නියම කළ හැකිය. රුපියල් ලක්ෂයක් දක්වා වූ දඩයක්ද නියම කළ හැකිය. හරි. ඊගාව ලියන්න අන්තිම මාතෘකාව අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයන් අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයන් හරි ලියන්න කොමිෂන් සභාව වෙත සිදු කරන ලද දැන්වීම් සම්බන්ධව කොමිෂන් සභාව වෙත සිදු කරන ලද දැන්වීම් සම්බන්ධව විමර්ශන සිදු කිරීම හා මෙම පනත හෝ වත්කම් බැරකම් පිළිබඳ පනත යටතේ මෙම පනත හෝ වත්කම් බැරකම් පනත වත්කම් බැරකම් පිළිබඳ පනත යටතේ වත්කම් බැරකම් පිළිබඳ පනත යටතේ වරදක් සිදු කර ඇති බව අනාවරණය වන අවස්ථාවකදී වරදක් සිදු කර ඇති බව අනාවරණය වන අවස්ථාවකදී එම වරද සම්බන්ධව නිසි බලය ඇති අධිකරණයක එම වරද සම්බන්ධව නිසි බලය ඇති අධිකරණයක එම වරද සම්බන්ධ නිසි බලය ඇති අධිකරණයක නඩු පැවරීම කොමිෂන් සභාවේ කර්තව්‍ය වේ. හරි.
ඊගාව ඔන්න ළමයි අපි ලියනවා මේ පාඩමේ අන්තිම මාතෘකාව. ඒ මාතෘකාවේ රූල් 4ක් 5ක් තියෙන්නේ. ලොකු පාඩමක් එතකොට ඉවර වෙනවා. ලියමු අවබෝධතා කිවිසුම්. අවබෝධතා කිවිසුම් මේක මේ මහ ලොකු දෙයක් නෙවෙයි ළමයි. මේ රටවල් දෙකක් අතර ඇති කරගන්න එහෙම නැත්නම් රටවල් කීපයක් අතර ඇති කරගන්න ගිවිසුමක්. ගිවිසුමක් කියන්නේ අපි දන්නවනේ එකඟතා කියලා. ලියමු රටවල් දෙකක් හෝ කීපයක් අතර ඇති කරගනු ලබන්නා වූ එකඟතාවයකි. රටවල් දෙකක් හෝ කීපයක් අතර ඇති කරගනු ලබන්නා වූ එකඟතාවයකි. ද්විපාර්ශ්වික ගිවිසුම් හා සංසන්දනාත්මකව බැලීමේදී ද්විපාර්ශ්වික ගිවිසුම් හා සංසන්දනාත්මකව බැලීමේදී අවබෝධතා ගිවිසුම් අනේසා ආයෙත් කියන්නකෝ. ද්විපාර්ශ්වික ගිවිසුම් හා සංසන්දනාත්මකව බැලීමේදී ඒ ටිකද? ඔව් සර්. ද්විපාර්ශ්වික ගිවිසුම් හා සංසන්දනාත්මකව බැලීමේදී අවබෝධතා ගිවිසුම් අඩු බන්ධනීය ස්වරූපයක් දරයි. මේ උදාහරණයක් ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාර කවුන්සිලය හා ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාර කවුන්සිලය හා චීන වාණිජ මණ්ඩලය අත්සන් කළ චීන වාණිජ මණ්ඩලය අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොතනින් ළමයි මේ පාඩමත් අවසන් වෙනවා. දිග පාඩමක්. මේකේ ළමයි මම වැදගත් දෙයක් කියන්නම් හොඳට ඒක තේරුම් ගන්න සහයෝගය කරන්න. මේක අපි ලිව්වා නේද? තනින් තන මේ පොයින්ට් විදියට දාලා පල්ලෙහාට. දැන් උදාහරණයක් හැටියට මේ පනතේ ආවරණය වන වැරදි, පනතේ බැහැරවන ඒවා අන්න එහෙම ඕවා ටිකක් වැඩිපුර බලා ගන්න. මේ මොනවද මේ පනතේ තේ වැරදි කියලා කියන්නේ? ඒවට අඩුවම අර මේ අපි පොයින්ට් දාලා ලිව්වේ. පල්ලෙහාට අංක දාලා හරි අන්න ඒවා ටිකක් වැඩිපුර බලා ගන්න. ඒවා කටපාඩම් තියාගන්න. අඩුම තරමේ 4ක්වත් අනිවාර්ය කටපාඩම් තියාගන්න. ගොඩාක් වෙලාවට ඒවා එක්සෑම් එකට අහනවා. හරි. ඊළඟට අපි ළමයි ඔන්න දැන් මම දෙනවා හරි. අමේෂා රෙකෝඩ් එක නවත්තමු.